बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि यापि बुद्धं शरणं गच्छामि यम्पि धम्मं शरणं गच्छामि यापि धम्मं शरणं गच्छामि यम्पि संघं शरणं गच्छामि यापि संघं शरणं गच्छामि यम्पि बुद्धं शरणं गच्छामि यापि बुद्धं शरणं गच्छामि यम्पि धम्मं शरणं गच्छामि यापि धम्मं शरणं गच्छामि ततियम्पि संघं शरणं गच्छामि यापि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि अभिज्ञादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि आवादा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि पुरामेर मज्जपमादत्ताना वेरमणि सिक्खापदं समादयामि मेरे मध्यपमादत्थाना वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अप्रमादेन सम्पादेत හොඳයි අපි කවුරුත් එකවර වන්දනා කරමින් කෙටියෙන් නමුත් ශ්‍රී රත්නයට ඒ කරන වන්දනාව සිදු කරමු. Let's pay homage to the Buddha, Dhamma and Sangha by reciting Gathas all together. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Iti piso bhagava araham samma sambuddho vijjācarana sampanno sugato lokavidu anuttaro purisa dhamma sarathi tattādeva manussanam buddho bhagavati Sakkhato bhagavata dhammo sanditthiko akaliko ehi passiko panayiko paccattam veditambo vinyūyeti Supatipanno bhagavato sāvaka sangho Ujjupatipanno bhagavato sāvaka sangho Nyāyapatipanno bhagavato sāvaka sangho
සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතික්ඛිතං शारीरिक धातु महाबोधिं बुद्ध रूपं सकलं सदा कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्चयं कममे भन्ते भूरि पඤ්ඤ तथागत कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्चयं कममे धम्म सन्दिट्ठिक अकालिक कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्चयं कममे संඝ සුපටිපන්න අනුත්තර සාදු. හොඳයි ඉන්නත්නි අපි සුපුරුදු පරිදි අපේ භාවනා කටයුතු ආරම්භ කරමු. බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබී තිබෙන අවවාදය තමයි සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤු චිත්තං පඤ්ඤංච භාවයන්. මේ ඥානවන්ත පුද්ගලයා සීලේ පතිට්ඨාය සීලේහි පිහිටලා චිත්තං කියලා කියන්නේ චිත්ත භාවනා. තවත් වචනයකින් කියනවා නම් සමාධි භාවනා. එහෙම නැත්නම් සමථ භාවනා වඩනවා. ඒ වගේම පඤ්ඤංච භාවයන් පඤ්ඤා භාවනා. තවත් විදිහකින් කියනවා විදර්ශනා භාවනාව වඩනවා. එතකොට සීලේහි පිහිටලා සීලය මත පදනම් වෙලා තමයි මේ චිත්ත භාවනා පඤ්ඤා භාවනා නැත්නම් සමත භාවනා විදර්ශනා භාවනා කියන දෙක එකෙන් දියුණු විය යුත්තේ. එතකොට අන්න ඒ නිසා තමයි අපි සෑම පින්කමකම විශේෂයෙන්ම භාවනාමය පින්කමකදී ආරම්භයේදී ඉස්සරහට සහිත පංචශීලයේවත් අවම තරමින් සමාදන් වන්නේ. පංචශීලය හොඳටම ප්‍රමාණවත් මේ චිත්ත භාවනා පඤ්ඤා භාවනා වැඩිවීමට. මේ පංචශීලයේ සමාදන් වීමේදී පාරම්පරික බෞද්ධ පිරිසට තියෙන එක ගැටලුවක් තියෙනවා. ඒ තමයි එය පුරුදුයි නිරන්තරයෙන්ම සමාදන් වෙලා සමහර ලාවට වචන එහෙම පුරුද්දට කියවෙනවා. එවිට සිදුවෙන අලාභය තමයි එහි අදහස. එයින් අදහස් කරන්නේ කුමක්ද කියන එක සිතට නැගෙන්නේ නැහැ. එවිට පංචශීල පද කියුවාට සමහර විට ඇත්තටම සමාදන් වීමක් සිදු වුණාද කියන සැකයක් තියෙනවා. ඒ නිසා මේ භාවනාවේම කොටසක් හැටියට අපි සීලානුස්සතිය ආරමුණු කරගෙන මේ පංචශීලයේම නැවත ආවර්ජනය කරන්නට පුළුවන්. ශික්ෂාපදයක් පාසා 100ට නගා ගනිමින් තත්පර කිහිපයක් ඇතුළත මේ පංචශීලය ආවර්ජනය කරමින් අදිෂ්ඨාන කරගන්නට පුළුවන්. මේ මොහොතේ මම මෙම පංචශීලය සමාදන් වෙමි, අදිෂ්ඨාන කරමි,
මේට අනුව ජීවත් වීමට කියන මෙන්න මේ අදිෂ්ඨාන. අන්න එවිට මේ සීලයේ පැත්තෙන් පිරිසිදු බව ඇති වෙනවා. ඊළඟට ඊට පෙර අපි තිසරණ සරණ යනවා, ඊළඟට බුද්ධ වන්දනාව කරනවා. එයින් බලාපොරොත්තු වන්නේ ශ්‍රද්ධාව, පෙරුවන් කෙරෙහි කැපවීම අපේ ස්ථිර කර ගැනීම. මොකද සමත භාවනාවන්ගෙන් දියුණු වීමට තිසරණයක් අත්‍යවශ්‍යම නැහැ. තිසරණ නැති කෙනෙකුට උනත් සමත භාවනාවන්ගෙන් දියුණු වෙන්න පුළුවන්, වඩන්නට පුළුවන්. වෙනත් අන්‍ය ආගමික අය පවා ඉන් ප්‍රයෝජන ලබනවා. විශේෂයෙන් හින්දු වැනි දර්ශනවල ඒ තියෙනවා. විදර්ශනා පැත්තට මනස යොමු කරන්නට විශේෂයෙන්ම අවශ්‍යම දෙයක් තමයි මනාකොට තිසරණයෙහි පිහිටවීම. තිසරණ සරණ යාමකින් තොරව විදර්ශනා ප්‍රඥාවක් ලබා ගැනීමට, ඒ වගේම මඟඵල ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා තමයි බුද්ධං සරණං ගච්ඡාමි, ඊළඟට දෙවෙනුව කියනවා ද්විතියම්පි, තතියම්පි, මේ විදිහට මේ තුන්වතාවක්ම තිසරණ සරණ යන්නේ. එයිදීත් අර මුලින් කියපු ප්‍රශ්නේම සමහර විට අපිට තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි අර පුරුද්දට කියවෙනවා අර්ථ වශයෙන්, ධර්ම කාරණා වශයෙන් සිහියට නගා නොගන්නේ. ඒ නිසා අපි පුරුද්දක් කරගන්නට ඕනේ පංචශීලයේ වගේම තිසරණයත් නැවතත් Taman අවශ්‍ය නම් ඒ වචන පාවිච්චි කරමින්, එහෙම නැත්නම් ඒ හැඟීම ඇති කර ගනිමින් මනසින් තිසරණ සරණ යන්නට. එවිට පළමුව, දෙවෙනුව, තෙවෙනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්ම රත්නයේ, ආර්ය මහා සංඝ රත්නයේ මම සරණ යනවා. ජීවිතාන්තය දක්වා මම තෙරුවන් සරණ යමි. ඒ වගේම සසර වසන තුරු, නිවන් දකින්න තුරු මට තෙරුවන් එකම පිටයි, මම තෙරුවන් සරණ යමි කියලා මේ විදිහට තෙරුවන් සිහිපත් කරමින් ඒ තිසරණයෙහි පිහිටන්නට පුළුවන්. අන්න එහෙම තිසරණයෙහි පිහිටපු කෙනා තමයි සැබෑ උපාසක උපාසිකා කියන වචනේ, නැත්නම් බෞද්ධ කියන වචනේ හඳුන්වන්නට පුළුවන්. අන්න එබඳු සීලෙහි පිහිටි තිසරණ සරණ ගිය පින්නතාට, ඒ තනත්තාට තනතියට මේ චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන මේ දෙකොටසම වැඩිීමේ හැකියාව මූලික සුදුසුකම තියෙනවා. ඊළඟට අපට සාමාන්‍යයෙන් භාවනා කරන විට එන ඊළඟ ප්‍රශ්නයක් තමයි මෛත්‍රී භාවනාව වැනි භාවනාවකට විශේෂයෙන්ම අවධානය යොමු කරන විට, කරුණා භාවනා, මුදිතා භාවනා වැනි භාවනාවකට අවධානය යොමු කරන විට එන ඊළඟ ප්‍රශ්නය තමයි තමන්ට හතුරුකම් කර විරුද්ධව කටයුතු කළ අය පිළිබඳව මතක් වීම. ඒ වගේම අනෙක් පැත්තට ඒකින් එන ඊළඟ කොටස තමයි තමන්ගෙන් යම් කෙනෙකුට වැරද්දක් සිදු වුණා නම් ඒ ගැන සිහිපත් වීම. ඒකට අර guilty feeling කියන අන්නේක ඇති වීම. මෙන්න මේ කොටස් දෙකෙනුත් මනස නිදහස් කරගන්නට ඕනේ. ඒ නිසා අපට කළ හැකි දෙයක් තියෙනවා. ඒ කළ හැකි දේ තමයි මුලින්ම ධර්මානුකූලව ටිකක් කල්පනා කරලා බලන්නට ඕනේ. සසර සැරිසරන සත්‍යයන්, අනන්ත සසර සැරිසරන සත්‍යයන්, ඔවුනොවුනට මවන වූ, පියාන වූ, සහෝදර සහෝදරියන් වූ, ඥාති මිත්‍රාදීන් වූ, ඒ වගේම සතුරන් වූ කිසිම කෙනෙක් මේ විශ්වය තුල නැහැ. එහෙමනම් සතුරු මිතුරු තම් අප තුල తాවකාලිකව ඇති වුණා. මේ සසර මේ සෑම කෙනෙක්ම හැටියට අපි වුණුම් ජීවත් වෙලා තියෙනවා. අන්න එහෙම ඒ ආදී වශයෙන් තවත් නිකුත් ධර්ම කාරණාවලට අනුව කල්පනා කරමින් යම් කිසි කෙනෙකුගෙන් තමන්ට වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අයට පොදුවේ සියලුම දෙනාට දන්න නොදන්න
අනන්ත විශ්වයේ සිටින බොහෝ දෙනෙකුට අපෙන් වැරදි වෙලා ඇති. අපේ සමාජ දෙමාපියන් හැටියට හිටපු අය සහෝදර සහෝදරයන් නොයෙකුත් ඥාති මිත්‍රාදීන් හිටපු සාංශාරික අයට පවා අපෙන් වැරදි සිද්ධ වෙලා තියෙනව වෙන්නත් පුළුවන්. ඒ අයට පොදුවේ ඒ අයගෙන් අපට යම් කිසි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් පොදුවේ සමාව දෙන්න. සමාව දීලා ඒ කියන ප්‍රශ්නේ එතන निराකරණය කරගන්න. ඊළඟට අනෙක් අයට සමාව දෙනවා වගේම Tamangen යම් කිසි කෙනෙකුට වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අයගෙන් මනසින් සමාව ගැනීම. සමාව දීම සහ සමාව ගැනීම මේ දෙකම දෙපැත්තට සිද්ධ කරගන්න. අන්න එහෙම කරගෙන සිත සහැල්ලු කරගන්නට ඕනේ. අන්න එවිට මේ සිතේ සමාධිය ඒ වගේම විදර්ශනාව නුව වැඩිවීමට මනස වඩාත් සැහැල්ලු වෙනවා, සූදානම් වෙනවා. ඒ සාංශාරිකව සමහර විට දිගින් දිගට ගෙන යන අපත් නොදන්න නොයෙකුත් විදිහේ ප්‍රශ්න වෛර පිරිමසා ගැනීම කියනට පුළුවන්. ඒව එතනින්ම නවතා ගැනීමට හැකියාව ලැබෙනවා. අන්න එහෙම අපි මේ භාවනාවට පූර්ව කෘත්‍ය හැටියට සූදානම් වන්නට ඕනේ. හොඳයි, එහෙමනම් මුලින්ම ටික වේලාවක් භාවනා කරලා තව අවශ්‍ය සාකච්ඡා තියෙනවා නම් කරමු. කවුරුත් හොඳට වාඩි වෙලා ඉන්නේ. වම් අත්ලම තත්ත්වම තබා ගන්න. උඩුකය ඍජුව තබා ගන්න. හිස ඍජුව. දස් පියා ගන්න. තමන් සරණ ගිය බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය සිහියට නගා ගනිමින් ඒ උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි කියන අදිෂ්ඨානය කරගන්න. පංචශීලය සිහිපත් කරමින් ඒ ආනිසංස ඒ සමාධියට පදනම වෙන ආයි සිහිපත් කරමින් සීලානුස්සතියෙහි යෙදෙන්න. තමා කෙරෙහි මෛත්‍රී සහගත සිතිවිලි ඇති කරගන්න. මම නිදුක් වෙනවා, නිරෝගී වෙනවා, සුවපත් වෙනවා, දුකෙන් මිදෙනවා, නිවනින් සැනසෙනවා. මාගේ සිතෙහි වෛරය, ක්‍රෝධය, විරියාව, පරිගැනීම වැනි සිතිවිලි තුරන් වේවා. මාගේ කය මෙන්ම සිතද නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. මේ සමස්ත විශ්වයේම දන්න නොදන්න යම් කිසි කෙනෙකුට පෙර යම් භවයකදී හෝ මගෙන් වැරද්දක් සිදු වී තිබෙනවා නම් ඒ සියලු දෙනාගෙන් මට සමාව ලැබේවා. උතුම් වූ බුද්ධ රත්නය, ශ්‍රී සද්ධර්ම රත්නය, ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි අල්ප මාත්‍ර වූ වැරද්දක් සාංසාරිකව සිදුව තිබේ නම් තෙරුවනේ සමාව මට ලැබේවා. දෙමාපිය ආදී වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන් මගේ සිදුවී ඇති යම් ප්‍රමාද දෝෂයක් වේ නම් එයට සමාව ලැබේවා. මම නිදුක් වෙනවා, නිරෝගී වෙනවා, සුවපත් වෙනවා.
समस्त विश्व කෙරෙහිම ක්‍රමක්‍රමයෙන් පැතිරී යන මෛත්‍රී සිතුවිලි ඇති කරගන්න. තමන් ගන්න ඕන ගන්න. යම් කිසි කෙනෙකුගෙන් තමා වෙත යම් කිසි අපහාසයක්, කරදරයක්, පිළිහැරයක්, නින්දාවක් සිදුව තිබෙනවා. මේ මොහොතේ ඒ සියලුම දෙනාට පොදුවේ සමාව දෙනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා, නිවනින් සැනසෙත්වා. මේ මෛත්‍රී සිතුවිලි නැවත නැවතත් තමන්ගෙන් පටන්ගෙන ක්‍රමයෙන් සමස්ත විශ්වය කෙරෙහි ඇති කරගන්න. තමා වෙත අවධානය යොමු කරමින් තමාගේ ශරීරයේ දෙස පිටස්තර පුද්ගලයෙකු බලා සිටින්නේ යම්සේද එලෙසම ශරීරයේ දෙස බලන්න. පිටස්තර පුද්ගලයෙකු දැකීමේදී බාහිරින් පමණක් දැකිය හැකිවත් පිටස්තර පුද්ගලයෙකු දකින ලෙස නමුත් තමාම දැකීමේදී ශරීරයේ අභ්‍යන්තරයත් දැකිය හැකියි. ඇතුළත සහ පිටත වශයෙන් කුණප කොට්ටාස වශයෙන් කෙස්ලොම් නියදත් සම්මස්නාර ආදී කොටස් වශයෙන් මේ ශරීරයේ දෙස බලන්න. ඒ කොටස් වල පිළිකුල් ස්වභාවය වර්ණ වශයෙන්, ගන්ධ දුගඳ වශයෙන්, ස්ථාන වශයෙන් දකිමි. මේ ශරීරයේ තියෙන පිළිකුල් ස්වභාවයේ දෙස ඇත්ත ඇති සැටියෙන් දකිමි.
ධාතු මනසිකාරය වෙත අවධානය යොමු කරන්න. මුලින් තමා බැලූ ඒ දෙතිස් කුණප කොට්ටාසයක් පැදී ඇති පඨවි ආපෝ තේජෝ වායෝ යන ආදී මේ ධාතුන් මනසින් දකින්නේ මේ ධාතුන්ගේ එකතුවක් හැටියට ශාරීරික කොටස් එම කොටස් වල එකතුවක් හැටියට මේ ශරීරය නිර්මාණය වී ඇති අයු දකින්න භාවනාවේ යෙදෙනවා. අත්ථි ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ශරීරයේ දෙස නැවතත් දකිමින් අනිත්‍ය සංඥාව ඇති කරගන්න. මේ ශරීරයේ සෑම අංශුවක් පාසාම සියලුම කොටස් නිරන්තරයෙන්ම වෙනස් වෙමින් පවතිනවා. සෑම ශෛලයක් පාසාම නිරතුරුවම මේ සිද්ධ වෙනවා. ශරීරයේ කිසිම තැනක් වෙනස් වෙමින් නොපවතින මොහොතක් නැහැ. අන්නේ වෙනස් වීම මානසින් දකින්න අනිත්‍ය සංඥාව ඇති කරගන්න. හිස සිට දෙපතුල දක්වා දෙපතුල සිට හිස දක්වා මේ සමස්ත ශරීරයේ පුරාම තියෙන භාවය තමයි වෙනස් වීම අනිත්‍ය. මේ ශරීරයේ පිහිටා ඇති ඉන්ද්‍රයන් ඇස
ऐसे स्वभावे अनित्यत अनु दतिनि එහි සෑම ශෛලයක් පාසාම නිරන්තරයෙන් ඇතිවෙමින් පවතිමින් නැතිවෙමින් තියෙන මේ ක්‍රියාවලිය වෙනස් වීම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. කන, නාසය, දිව, ශරීරය මේ සමස්ත ස්කන්ධ පංචකයම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ සියල්ලේම ස්වභාවය නිරන්තරයෙන්ම වෙනස් වීම. එය මනසින් දකින්න. रूपं अनिच्चा, वेदना अनिच्चा, संज्ञा अनिच्चा, संखारा अनिच्चा, विज्ञानं अनिच्चा. මේ ශරීරයේ වෙත වායෝ ධාතුව
ඇතුල් වෙමින් පිට වෙමින් නාසය තුලින් ආස්වාස ප්‍රාස්වාස සිදුවෙන අයුරු මනසින් දකින්න. සෑම ආස්වාසයකම සෑම ප්‍රාස්වාසයකම ආරම්භක අවස්ථාව අවසාන අවස්ථාව ඒ අතරතුර අවස්ථාව සම්පූර්ණයෙන් අවධානයට යොමු කරන්න. ඒ සෑම ආස්වාසයක්ම සෑම ප්‍රාස්වාසයක්ම උපාද තිති භංග උපාද තිති භංග උපාද තිති භංග වශයෙන් පටන් ගනිමින් පවතිමින් නැති වෙමින් දිගට ගලාගෙන යන අයුරු මනසින් දකින්න.
හොඳයි. දැන් මේ වෙලාවේ භාවනාව පිළිබඳ විශේෂයෙන්ම යම් කිසි අපැදිලි තැනක් තියෙනවා නම් ඒ ගැන කතා කරන්න අවස්ථාවක්. අවසරයි හාමුදුරනේ තෙරුවන් සරණයි. ඔව් කියන්නේ. දැන් හාමුදුරනේ අර මේ රූප වේදනා සංඥා සංකාර එහෙම විඥාන ඒ ටිකේ අනිත්‍යතාවය බලනවා කියනකොට එතන මේ සංඥාවේ අනිත්‍යතාවයයි සංකාරයේ අනිත්‍යතාවයයි කිව්වේ මොකද්ද හාමුදුරනේ? එතන සංකාර කියන්නේ අර පුඤ්ඤාවි සංකාර ඒ ටිකද අපුඤ්ඤාවි සංකාර අනිඤ්ඤාවි සංකාරද නැත්නම් ඒ අරමුණ සම්බන්ධයෙන් එන එකක්ද? ඒ සියල්ලම එතෙන්ට ගන්න පුළුවන්. පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනන්ජාවි සංඛාර කියන ඒවා. ඉතින් ඇත්තටම අපිට අර මේ ලෝකයේ තියෙන ධර්මයේ අපි ඉගෙන ගන්නකොට එහෙම කරාට ඉතින් අපිට ආනින්ජාවි කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ ඇත්තට. පුඤ්ඤාවි අපුඤ්ඤාවි දෙක තමයි බොහෝ විට සාමාන්‍යයෙන් වෙන්නේ. මේ ඊට අමතරව මේ සාමාන්‍ය සංඛාර කියලා කියනවා මේ ඇති වෙන සිතිවිලි වල පොදුවේ ගන්න පුළුවන් එහෙම. ඊළඟට සංඥාව කිව්වම සංඥා කියලා කිව්වේ දැන් රූපයක් අපි හිතමු අරමුණු වුණාම ඒකෙන් යම් කිසි අදහසක් සිතට එනවා. perception කියන එක. අන්න ඒ අදහස තමයි සංඥාව හැටියට ගන්න. දැන් අපි හිතමු දැන් මේක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන එදිනදා ජීවිත මාර්ග සංඥා කියලා කියන්නේ. එතකොට දැන් අපි හිතමු green light එක හරි red light එක හරි නම් අපිට ඒකින් එනවා සංඥාවක්. අන්න ඒ වගේම සිතට යම් කිසි ඇති වෙන හැඟීමක් දැකීමෙන් ඇසීමෙන් ස්පර්ශයෙන් රස දැනීමෙන් ඇති වෙන අන්න හැඟීම. ඒක තමයි සංඥාව කියලා කියන්නේ. ඒකට සංඛාර කියලා කියන්නේ ඒ සිටිවිලි කොටසක් තමයි. ඒක සමාහට කුසල පැත්තට බාර එකක් වෙන්න පුළුවන්, අකුසල පැත්තට බාර එකක් වෙන්න පුළුවන්. පුඤ්ඤාම සංඛාර අපුඤ්ඤාම සංඛාර අර ආනින්ජාවි සංඛාර කියන එක වෙන්නේ ධාන වලදී. විශේෂයෙන්ම අරූපාවචර ධානයකදී තමයි ඒකට කියන්නේ ආනින්ජාවි සංඛාර කියන වචනේ. ඒ සියල්ලේ කියන ස්වභාවය තමයි වෙනස් වීම. අනිත්‍ය. දැන් අපිට මේ මොහොතේ ඇති වෙන සංඥාව. අපි හිතමු රූපයක් අපිට දකිනවා, අපි ඒ රූපය හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්න එක ස්ථිරව තියෙන එකක් නෙවෙයි. තව මොහොතකින් බැලුවොත් අපි ඒක වෙනස් එකකින් හඳුනා ගන්නවා. ඒකම ඒ රූපයේ දෙසම සමහරට කණ්ණාඩිය දාලා බලුවොත් තවත් විදිහකින් හඳුනා ගන්නවා. ඒක නේද කියවන්න බැරි තැනක්. ඒ කියන්නේ සංඥාව එන විදිය වෙනස්. කණ්ණාඩිය දාන ඊට පස්සේ ඒක සංඥාව තවත් වෙනස් වෙනවා. ඉතින් ඕක කණ්ණාඩිය දාපුවාම තියෙන සංඥාවද කණ්ණාඩිය නැතුව තියෙන සංඥාවද සැබෑ ඇත්ත එක. ඒකෙත් සමහරට ඒ දෙකමත් වෙන්න පුළුවන්. ඊළඟට එකම රූපයේ දෙස එකම තැන ඉඳන් දෙන්නෙක් බැලුවොත් ඒ දෙන්න දකින්න දේ වෙනස් වෙන්න පුළුවන්. ඒ සංඥාව වෙනස් වෙන්න පුළුවන්.
ඒක නිසා මේ සංඥාව කියන එකත් මේ වෙනස් වෙන සුළුයි. ඒ වගේම ස්ථිරව හරියටම මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකත් මායාවක්. හොඳයි හාමුදුරනේ. තෙරුවන් සරණයි. හොඳයි වෙන කතා කළ යුතු දෙයක් තියෙනවා. හොඳයි එහෙම නැත්නම් අපි නැවතත් සුළු මොහොතක් භාවනා වඩලා මේ අදට අවසන් කරමු. හොඳයි නැවතත් භාවනාවට සුදුසු අයුරින් ශරීරය තබා ගන්න. ආනාපාන සති අරමුණ කෙරෙහි මනස යොමු කරන්න. ආනාපාන සති භාවනාව වඩමු.
दुःखपत्ताच निदुःखा भयपत्ताच निर्भया शोकपत्ताच निःशोका हन्तु सब्बे पिपानिनो दुःखपत्ताच निदुःखा भयपत्ताच निर्भया शोकपत्ताच निःशोका हन्तु सब्बे पिपानिनो दुःखपत्ताच निर्दुःखा भयपत्ताच निर्भया शोकपत्ताच निःशोका हन्तु सब्बे पिपानिनो भवतु सब्बमङ्गलं रक्षतु सब्बदेवता सब्बबुद्धानुभावेन सब्बधम्मानुभावेन सब्बसङ्घानुभावेन सदा सुखी भवन्तु ते හැමදිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි හාමුදුරනේ. Pero